අයිබෝවන් හැමෝටම 11 වෙනි ස්පර්ශක පාඩමේ දෙවෙනි වීඩියෝත් එක්ක ඔයාලා එකතු වෙන්නේ. හරි. අපි මේකෙදි භාග 22 දෙක අභ්‍යාසයට ගැලපෙන ගැටලු කිහිපයක් සාකච්ඡා කරනවා. වීඩියෝ වුණාට පස්සේ ඔයාලා 22 දෙක අභ්‍යාසෙත් හදන්න. අභ්‍යාස ඔක්කොටම හරියන වීඩියෝ ගන්නලා තමයි පිළිතුරු වීඩියෝ ගේන්නේ. ඉඳවාලා ඒ පාඩම සම්පූර්ණයෙන්ම ඉවර කරන්න ඕන වීඩියෝ වලින් පස්සේ. රයිට්. අපි අද ප්‍රමේයක් ගැන කතා කරනවා. මේ පාඩමේදී ගේන තුන්වෙනි ප්‍රමේය මේ. අපි කලින් වීඩියෝයේදී ප්‍රමේය දෙකක් ගැන කතා කරුවා. මතකද බලන්න? වෘත්තයට ඇඳි අරයයි ඒ අරයේ තියෙන තැනදී අන්ති ස්පර්ශකය අතර කෝණය අංශක 90ක් කීවා. ඊට පස්සේ වෘත්තය මත ලක්ෂයකදී වෘත්තයේ ස්පර්ශකයක් ඇඳොත් එහෙම කාර්යයට ලම්බගයි කියන කාරණා දෙක තමයි අපි කතා කරුවේ. අපි එන අද අලුත් ප්‍රමේයකට බලමු මේකෙන් මොකක්ද කියන්නේ කියලා. බාහිර ලක්ෂයක ඉඳලා මේ වෘත්තයට ඇඳලා තියෙන ස්පර්ශක දෙන්නෙක් මේ ස්පර්ශක දිගින් සමානයි. මේ කාරණාව යටතේ මේ ප්‍රමේය යටතේ කාරණා තුනක් ඔප්පු කරන්න ඕන. එකක් තමයි බාහිර ලක්ෂයේ සිට වෘත්තයට ඇඳි ස්පර්ශක දිගින් සමානයි. මේක නම් PA දුරයි PB දුරයි සමානයි කියලා පෙන්වන්න ඕන. ඊළඟ කාරණාව තමයි මෙන්න මේ බාහිර ලක්ෂයයි කේන්ද්‍රයයි යාකන රේඛාව තියෙනවානේ. මෙන්න මේ රේඛාව. ඒතර ස්පර්ශක දෙන්නකෝ. මෙන්න එක ස්පර්ශකයක් මෙන්න එක ස්පර්ශකයක්. මේ ස්පර්ශක දෙන්න අතර කෝණය කියන්නේ මෙන්න මේ ලොකු කෝණයනේ. මේ සම්පූර්ණ කෝණය තමයි එනම නැත්නම් APB තමයි ස්පර්ශක අතර කෝණය වෙන්නේ. බාහිර ලක්ෂයේ ඉඳන් කේන්ද්‍රයට සරල රේඛාව ඇඳලා පස්සේ මේ ස්පර්ශක අතර තිබ්බ කෝණය සමච්ඡේදනය වෙනවා දෙකට බෙදෙනවා. ඒ කියන්නේ මෙන්න මේ උඩින් පෙන්වන කෝණය ඒ කියන්නේ APO කෝණයයි පල්ලෙහෙන් තියෙන OPB කෝණයයි ඔන්න සමානයි. ඔන්න කාරණා දෙකක් ගැන කතා කරුවා. එකක් තමයි ස්පර්ශක දිගින් සමානයි. දෙවෙනි දේ බාහිර ලක්ෂයයි කේන්ද්‍රයයි යාකරන රේඛාව ස්පර්ශක දෙන්න අතර කෝණය සමච්ඡේදනය වෙනවා. ඊට පස්සේ 3 ස්පර්ශක මේ ස්පර්ශකය ගැන කතා කරුවොත් එහෙනම් මේ ස්පර්ශකයේ දෙකලවර ස්පර්ශකය කියොත් මේ ස්පර්ශයේ දෙකලවර ගන්න AP ඒ ස්පර්ශකයෙන් කෝණයක් හදනවා කේන්ද්‍රය මේ කේන්ද්‍රයේ හදනවා කෝණයක් ස්පර්ශකයෙන් ඒ කියන්නේ AP කියන ස්පර්ශකයෙන් කේන්ද්‍රයේ හදන කෝණය හොයන්න නම් නැත්නම් කේන්ද්‍රයේ ආපාදනය කරන කෝණය හොයන්න නම් ස්පර්ශකයේ කෙළවරක ඉඳලා A වල ගින්නම් කේන්ද්‍රයට ගිහිල්ලා ආය B ගාවට එන්න. PB ස්පර්ශකයෙන් කවුද කේන්ද්‍රය ආපාදනය කරන කෝණය? PB ස්පර්ශකයෙන් කේන්ද්‍රය ආපාදනය කරන කෝණය හොයන්න නම් මේ ස්පර්ශකයේ එක කොනකට යන්න. කොනකට ගිහිල්ලා කේන්ද්‍රය ආපාදනය කරන කෝණය හොයන්න කියන්නේ කේන්ද්‍රයට ගිහිල්ලා ස්පර්ශකයේ අනිත් තැනට එන්න මෙතෙන්ට එනවා. ඒතර PB කියන ස්පර්ශකයෙන් කේන්ද්‍රය හදන්නේ POB. AB කියන ස්පර්ශකයෙන් කේන්ද්‍රය ආපාදනය කරන කෝණය වෙන්නේ AOP. හරි. ඔන්න කාරණා තුන් දෙනා අපිට සාධනය කරලා පෙන්වන්න ඕන. අපව මතක් කරගත්තොත් ස්පර්ශක දිගින් සමානයි. කේන්ද්‍රයයි බාහිර ලක්ෂයයි යාකන රේඛාව ස්පර්ශක අතර කෝණය සමච්ඡේදනය කරන දෙවෙනි කාරණාව. 3 ස්පර්ශක මගින් කේන්ද්‍රයේ සමාන කෝණ ආපාදනය කරන මේ උඩින් තියෙන කෝණයයි පල්ලෙන් තියෙන කෝණයයි අන සමානයි කියලා පෙන්වන්න ඕන. රයිට්. සටහන් කරගන්න මෙහෙම. අල මෙහෙම දෙයක් කරන්න. ඔයාලගේ 87 පිටුවේ තියෙනවා කොටසක්. ඒ ටික ලියා ගන්න. උඩම තියෙනවා මම පෙන්වන්නම් පොඩ්ඩක්. මේ දෙන්නේ. තවලා මම කියවන්න ගියොත් එම වීඩියෝ අපරාධේ මේ අපිට තව කොටසක් ඉගෙන ගන්න පුළුවන්. මෙන්න මේ ටික සටහන් කරා ගන්න මේ කොටු කරලා තියෙන ටික. ඔයාලා පොතේ නිල් පාටින් ඇති සමහර විට. බාහිර ලක්ෂයක සිට වෘත්තයට ස්පර්ශකය හඳුනු ලැබේ නම් මෙන්න කාරණා තුන ලියා ගන්න. ලියලා ඉවර වෙලා රූපය අඳ ගන්න.
ලියලා රූපය අඳ ගන්න. right. ඇඳලා ඉවරලා මෙන්න මෙහෙම ලියා ගන්න. ලියන්න මෙන්න මෙහෙම. O කේන්ද්‍රය වන වෘතයට මුලින්ම රූපය කියලා රූපයේ O කේන්ද්‍රය වන වෘතයට P බාහිර ලක්ෂයේ සිට වෘතය මත පිහිටි A හා B ලක්ෂ වලට ඇඳි ස්පර්ශක. වෘතය මත පිහිටි A හා B ලක්ෂ වලට ඇඳි ස්පර්ශක. PA හා PB වේ. PA හා PB වේ. හරි. එවිට ප්‍රමේයට අනුව ප්‍රමිලක්කම් එක මොකක්ද එකෙන් කියවේ අපි ස්පර්ශකයේ දිගින් සමානයි කියවනේ. AP සමානයි BP. දෙවෙනි එක මොකද කියේ? කේන්ද්‍රයයි බාහිර ලක්ෂයයි යාකන රේඛාව කෝණය සමච්ඡේදනය කරන ස්පර්ශක අතර කෝණය. මම උඩ එක්කෙනාගේ කෝණය ලියන්න. මම හැම වෙලේම දක්ෂිනාවර්තව කැරකෙන්නේ මේ පැත්තට. OPA කෝණය සමානයි. ඊට පස්සේ මෙයාව BPO කෝණය. ඊට පස්සේ තුන්වෙනි කාරණාව කේන්ද්‍රය සමාන කෝණ ආපාතනය කරන ස්පර්ශක මගින් මේ ස්පර්ශකයෙන් කේන්ද්‍රය ආපාතනය කරන මෙයා AOP කෝණය. මෙතන අද්ද කියලා දාන්න. AOP කෝණය සමානයි මේ ස්පර්ශකයෙන් හැදෙන මෙයා POB කෝණය. POB කෝණය ද වේ. හරි. ඊළඟට ප්‍රමේය සාධනය කියලා ලියා ගන්න. ප්‍රමේය සාධනය කියලා දාලා අප මේ රූපය අඳ ගන්න. ප්‍රමේයක් සාධනය කරද්දී පියවරවල් 4ක් තියෙනවා. ඒ දන්නවා ඔයාලා. දත්තය ලියන්න ඕන, සාධනය කළ යුත්තේ ලියන්න ඕන. නිර්මාණයක් අවශ්‍ය නම් නිර්මාණයක් කරන්න ඕන. පස්සේ සාධනය. ලියාගන්න දත්තය ලියා ගන්න. මේ රූපේ දිහා බැලුවට පස්සේ පේන්න තියෙන දේ අපි ඉස්සල්ලා ලියපු කාරණාව ලියන්න ඕන. O කේන්ද්‍රය වන වෘතයට දත්තය ලියන්න. O කේන්ද්‍රය වන වෘතයට P බාහිර ලක්ෂයේ සිට ඇඳි. P බාහිර ලක්ෂයේ සිට වෘතය මත පිහිටි A හා B ලක්ෂ වලට ඇඳි ස්පර්ශක. වෘතය මත පිහිටි A හා B ලක්ෂ වලට ඇඳි ස්පර්ශක PA හා PB වේ. PA හා PB වේ. දත්තය හරි. ඊට පස්සේ සාධනය කළ යුත්තේ කියලා දාලා මෙන්න මේ තුන් දෙනා ලියන්න. AP සමානයි PB ද OPA කෝණය සමානයි BPO කෝණයද AOP කෝණය සමානයි PO කෝණයද බව මෙයා පෙන්වන්න ඕන. බව කියලා ලියන්න. හරි. ඊට පස්සේ මේකට නිර්මාණයක් ඕනේ නැහැ. අපි එනවා සාධනයට. සරල දෙයක් තියෙන මෙතන කරන්න දෙන්නේ මෙන්න මෙච්චරයි. මේ ත්‍රිකෝණය තියෙනවානේ. උඩින් තියෙන ත්‍රිකෝණයයි පහළින් තියෙන ත්‍රිකෝණය අංග සම කරන්න. දේශීයම අංග සම කරා ගන්න පුළුවන්. අංග සම ත්‍රිකෝණ වල අනුරූපාංග ගත්තට පස්සේ මේ කාරණා තුන් දෙනා සාධන වෙනවා. right. අපි බලමු අංග සම කරන්න පුළුවන්ද කියලා. මොකද්ද අංග සම කරන්න අවස්ථාව කියලා. බලමු පොඩ්ඩක්. මේ තියෙන වෘත්තය අරේනේ. මෙයයි අරය. එතකොට AO OB සමානයි එකම වෘත්තය අරේ. ඊළඟ මෙයා තියනවානේ. එයා පොදු පාදය ගන්න පුළුවන්. කාරණා දෙකක් තියෙනවා දැනට අපිට. අපි ඉස්සලා ප්‍රමේයක ඉගෙන ගත්තා කලින් දවසේ මේ ස්පර්ශකයයි ස්පර්ශ ලක්ෂයේදී යන්දි අරයයි එකිනෙකට ලම්බක. එහෙනම් මෙතනත් 90යි මෙතනත් 90ක් යනවා. දැන් අපිට අන්න ලියන්න පුළුවන් මෙයා එතකොට
ඍජු කෝණී ත්‍රිකෝණයක් වෙනවා මෙයා කර්ණය එනවා. ඒ කර්ණයයි මේ පැත්තේ තියෙන මේ කර්ණයයි පොදු පාදයෙන් සමානයි. කර්ණයට අමතරව තව පාදයක් තියෙනවා මෙතන අන්න කර්ණපා අවස්ථාවේ අංග සම කරා ගන්න පුළුවන්. එතකොට අංග සම ත්‍රිකෝණ වල අනුරූප අංග වලින් අපිට උත්තරය ගන්න පුළුවන් ලේසියෙන්ම. රයිට්. එහෙනම් දත්තේ ලියවා සාධනය කළ යුත්තේ ලියවා නිර්මාණයක් නැහැ. කෙලිම දාන් අපි සාධනය. රයිට්. දාන සාධනය. ත්‍රිකෝණ දෙන අංග සම කරමු. ගණන් උඩින් තියෙන ත්‍රිකෝණේ AOP ත්‍රිකෝණය හා ඊට පස්සේ පල්ලෙහා BOP ත්‍රිකෝණය සලකමු. රයිට්. මොනවද දාන්නේ අපි? AO සමානයි BO. AO සමානයි BO. ඇයි? එකම වෘත්තයේ අරය ලියන්න ඕන. තිත් එහෙම දාන්න නැහැ. එකම වෘත්තයේ අරය. ඊට පස්සේ මෙයා පොදු පාදයෙන් PO සමානයි PO. PO සමානයි PO. එයා පොදු පාදය. ඊට පස්සේ මොකද්ද? මෙතන 90යි මෙතන 90යි. ඒක වගන්තිය ලියලා ඒ දෙන්න 90 කෙරුවත් කමන්නේ. හරි. මම වගන්ති ලියලා 90 කරන්න. නැත්තම් ලියලා ඉවරලා වරහන් ඇතුලේ දාන්න. පොඩි වෙනසකට එක වගන්ති ලියන්න මෙහෙම. වෘත්තයට ඇඳි ස්පර්ශකයත් ස්පර්ශ ලක්ෂයේදී ඇඳි අරයත් ලම්බක නිසා. ලියන්න. වෘත්තයට ඇඳි ස්පර්ශකයත් වෘත්තයට ඇඳි ස්පර්ශකයත් ස්පර්ශ ලක්ෂයේදී ඇඳි අරයත් ලම්බක නිසා. මොකද ලියන්න පුළුවන් අපිට? මෙතනයි 90යි රූප සටහනේ ලකුණු කරා ගන්න. රයිට්. PAO කෝණය. PAO කෝණය සමානයි. ඊට පස්සේ මෙයා OBP කෝණය. OBP කෝණය සමානයි දෙන්නම අංශක 90යි. එහෙනම් ඍජු කෝණී ත්‍රිකෝණ දෙන්නෙක් ඉන්නේ කර්ණය සමානයි PO ආවා. කර්ණයට අමතර තව පාද දෙන්නෙක් ඉන්නවා AB BO සමානයි. අංග සම වෙනවා කර්ණපා අවස්ථාව යටතේ අපි සලකපු AOP ත්‍රිකෝණය අංග සමයි. ඊළඟට BOP ත්‍රිකෝණය වරන් ඇතුළේ දාන හේතුව කර්ණපා අවස්ථාව. කර්ණපා අවස්ථාවෙන් අංග සම. හරි. මොන අංග සම කරලා ඉවරයි. කර්ණපා අවස්ථාවේදී අපි දන්නවා ආරයෙන් මේ දෙන්න සමාන වුණා. දැන් අපි සාධනය කරන්න ඕන තුන් දෙනා මෙන්න. හරි ලේසියෙන්ම සාධනය කරන්න පුළුවන්. මම ගන්නම්කෝ රෝමි ලක්කම් 1 අංග සම කෙරුවට පස්සේ යටින් දාන්න එකේදී සමාන කරන්න ඕනේ කියන්නේ. ඒකෙන් මම එක්කෙනෙක් ලියනවා AP ව. බලමු AP ට ගැලපෙන එක්කෙනා අංග සම කරලා ඉවරයි. AP කියන්නේ බාහිර ලක්ෂයේ ඉඳන් මේ අංශක 90ට යාවෙන එක්කෙනා. බාහිර ලක්ෂයේ ඉඳන් 90ට යාවෙන PB නැත්නම් BP. ආන් කියනවා BP. දාන්න BP. හේතුව දාන්න අංග සම ත්‍රිකෝණ වල අනුරූපාංග. හරි. දෙවනියා. මොකද්ද කියේ මතකද? ස්පර්ශක අතර කෝණය මෙයා සමච්ඡේදනය කරනවා. එතකොට මෙන්න මෙයාව. කවුද එයා? එයා OPA නේ. හරි. අපිට දෙකෙන් තියෙන OPA සමානයි. එතකොට OPA ඉන්නේ මෙන්න මේ ඉරි දෙන්න ඉන්නවනේ. මේ සමානයි කියලා දාලා තියෙන්නේ. ඒ දෙන්න නැති රේඛා දෙන්න ඡේදනය වෙන තැන. මේ පැත්තේ ත්‍රිකෝණෙත් මෙයා නැතිව ඉතිරි දෙන්න ඡේදනය වෙන තැන ඉන්නේ මෙන්න මෙයා. එයා BPO. බලන්න BPOද කියලා. right. එයා BPO. හේතුව අංග සම ත්‍රිකෝණවල අනුරූප අංග. තුන්වෙනි කාරණාව අපිට මෙයා සමානයි කියලා පෙන්වන්න ගියා. මෙයයි සමානයි කියලා. අංග සම කෙරුවා අපි. මේ ඉන්නේ ඉරි දෙන්නෙක් වැදලා තියෙන එක්කෙනයි ස්පර්ශකයක් නොවන එක්කෙනයි අතර කෝණය. එයා AOP
AOP. හරි. සාධනය කරන්න තියෙන්නේ AOP. AOP සමාන වෙන්නේ කාටද බලමු. ස්පර්ශකය නොවන රේඛා දෙන්න ඡේදන වෙන තැන. මෙයා එයා POB POBද? ඔව් POB. POB. right. එකත් අංග සම ත්‍රිකෝණවල අනුරූප අංග. ඔන්න කාරණා තුනම අපි සාධනය කෙරුවා. හරි. අපි ගණක් ලියා ගමු. ඔයාලගේ 88 වෙනි පිටුවේ තියෙනවා මේ නිදසුන එක. ගැටළු ලියා ගන්න ඔයාලා. right. මේකෙන් විස්තර කරන්නේ මේ ABC ත්‍රිකෝණයේ පරිමිතිය හොයන්න කියලා. එතන මේ ABC ත්‍රිකෝණයේ පාද ටික මේ වෘත්තය P වලදී R වලදී Q වලදී ස්පර්ශ වෙනවා. අපිට කාරණාවක් දෙනවා AB 11යි CR 4යි කියලා. මේකේ පරිමිතිය ඉල්ලන්නේ. right. අපිට ඕන වෙනවා මේ ස්පර්ශක දිගින් සමානයි කියන දේ. මේ දිගයි සමාන වෙන්න ඕන. right. මම ඒ ටික ලියා ගන්න මෙහෙම. අපි මුලින්ම කාරණාව ලියලා පස්සේ අදාළ පාද ටික ලියා ගමු. ලියන්න මෙහෙම. බාහිර ලක්ෂයක සිට වෘත්තයට ඇඳි ස්පර්ශක දිගින් සමාන නිසා. බාහිර ලක්ෂයක සිට වෘත්තයට ඇඳි ස්පර්ශක දිගින් සමාන නිසා. මොකද ලියන්න පුළුවන්? BP සමානයි BQ ද මේ දෙන්න සමානයි. ඊට පස්සේ මේ දෙන්න සමානයි. CQ සමානයි CR ද අය ඒ වල ගිනන් AP AR. AP සමානයි AR ද වේ. පරිමිතිය ඉල්ලන්නේ පරිමිතිය කියන්නේ AB ධන BC ධන CA නැත්නම් AC. හරි. මොනවා ලියන පරිමිතිය සමානයි දිගම පාද වලින් ලියමු AB ධන BC ධන AC නැත්නම් CA. මේ එකකවත් දිගක් දන්නවද? දන්නවනම් ලියන්න. ඕනේ AB 11යි. එයාට 11ක් දාගන්න. සෙන්ටිමීටර් කියන එක දාන්න යන්නේ අවසානට ඒක දාමු. BC දන්නේ නැහනේ. BC මම කොටස් වලට කඩන්නම්. BC කියන්නේ BQ QC. BQ දාන QC. AC දන්නෙත් නැහැ. AC කඩන කොටස් වලට AR RC. AR දාන RC. දැන් මේ එකක්වත් දන්නවද? BQ වත් දන්නේ නැහැ, QC දන්නෙත් නැහැ. RC CR 4යි. මෙයා 4යි. හරි. බලන්න BQ වෙනුවට කවුරු හරි ඉන්නවද කියලා. BQ වෙනුවට BP නම් ඉන්නවා. BP දන්නේ නැහනේ. BP දන්නෙත් නැහැ. අපිට මෙහෙම දෙයක් කරන්න පුළුවන් නේ. මෙන්න මේ 11 ගන්න පුළුවන්. 11 ආපු AB කියන්නේ BPAP. BPAP හදාගත්තා නම් හරි. BP හදාගන්න පුළුවන් ද බලන්න. මෙයා වෙනකොට BP දැම්ම හැකි මේ. ඔන්න මෙයා වෙනකොට BP දාගන්න පුළුවන්. ඊට පස්සේ AP තියෙන්න ඕන නැත්නම් AR තියෙන්න ඕන. AP හරහා මේ AR තියෙනවා. මෙන්න AR. AR කියන්නේ APමයි. එතකොට මෙයාට AP දාමු. ඔන්න මෙයාට AP මන් දානවා. ඊට පස්සේ ඊළඟ පේලියෙන් මේ BQ වෙනුවට BP දානවා. එතකොට BPAR කියන්නේ ABමයි. AB පාදයේ දිග 11යි. ඊළඟට QC දන්නේ නැහනේ. QC. QC කියන්නේ RC තමයි. මෙයා RC නැත්නම් CR. හරි. ඒ කාරණා ටික අපි ලියාගෙන තියෙන්නේ. මේ සෙට් එක අයින් කරලා මේ තුන් දෙනා අයින් කරලා මේ කාරණා තුන ලියමු. RC ට නම් උත්තරේ 4ක් ඇවිල්ලා. මෙතන දැනට 11යි. 11 ලියනවා. ධන. මෙයාට ලියනවා BP ධන ළඟට ගමු. මෙයා AR වෙනකොට AP. ධන CQ QC වෙනකොට CR නැත්නම් RC. CR හරි RC හරි දාන්න. ධන මේ RC වෙනකොට 4ක් දෙනවා. එතන 11යි ධන
AP APBP කියන්නේ AB. ඔන්න AB දාගන්න මෙතෙන්ට AB. දාන මේ CR කියන්නේ හතරක් ආවා. මෙතනත් හතරක් තියෙනවා. 11යි දාන ABට 11යි දාන 4යි දාන 4යි. එතකොට ගන්න සෙන්ටිමීටර 30යි. 88 පිටුවේ තියෙන නිදසුන දෙක ආරූපය ඇඳ ගන්න. ඇඳලා ප්‍රශ්නෙට ලියා ගන්න. මෙතෙන්ට නම් ලියා ගන්න. AD සමානයි BD බව පෙන්වන්න. ගානේ කියනවා A සහ B වලදී වෘත්තය ස්පර්ශ කරනවායි කියලා. සිලක්ෂයේදී ස්පර්ශක A හා B. AB සිලක්ෂයේ සිට ඇඳි ස්පර්ශක AC සහ BC වෙනවා. මෙන්න හොයන්න ඕන එක්කෙනා. බලමු කොහමද හදන්නේ කියලා. බලමු අපි අංග සම කරා ගන්න පුළුවන් වේද කියලා. හරි. ස්පර්ශක දිගින් සමානයි. මෙයයි දිගින් සමානයි. එක කාරණාවක් නම් තියෙනවා පාදයක්. පොදු පාදයකුත් තියෙනවා මේ. CD. ඊළඟට අපි කීවා කේන්ද්‍රයේ ඉඳලා මේ බාහිර ලක්ෂයට යා කරන රේඛාව. කේන්ද්‍රයේ ඉඳලා බාහිර ලක්ෂයට යා කරන රේඛාව මේ ස්පර්ශක දෙන්න අතර කෝණය දෙකට බෙදෙනවා. එතකොට මෙතන තියෙන මේ කෝණයයි උඩින් තියෙන කෝණයයි යටින් තියෙන කෝණයයි සමාන වෙන්න ඕන. එතකොට මේ පාදයට මේ පාදේ සමානයි කීවා. පොදු පාදයක් තියෙනවා. මෙතන කෝණයක් තියෙනවා. මේ කෝණයයි මේ කෝණය. එහෙනම් අංග සම කරා ගන්න පුළුවන් පාදයයි කෝණයයි අවස්ථාවයි. අංග සම වුණාට පස්සේ අංග සම ත්‍රිකෝණවල අනුරූප අංග වලින් මෙයා ස්පර්ශකයක් මෙයා කේන්ද්‍රයට යා කරන එක්කෙනා. ස්පර්ශකයයි කේන්ද්‍රයට යා කරන එක්කෙනා අයින් කරුවට පස්සේ AD ඉතිරි. එහෙනම් එයා මෙයාට ගැලපෙන මෙහා පැත්තේ ත්‍රිකෝණය එක්කෙනාට සමාන වෙන්න ඕන. ස්පර්ශකයයි කේන්ද්‍රයට යා කරන රේඛාව අයින් වුණාට පස්සේ මේ පැත්තේ ඉතිරෙන්නේ BD. හරි. සාධනය කරා ගන්න පුළුවන් ලේසියෙන්ම AD සමානයි BD බව පෙන්වන්න තියෙන්නේ. ප්‍රමේයක් සාධනය කිරීමක් නෙමෙයි කරන්නේ. ඉඳා දත්තය සාධනය කළ යුත්තේ නිර්මාණ අපි දාන්නේ. අපිට මේක ගැලපෙන විදිහට හදාගෙන යනවා. ත්‍රිකෝණ දෙන්න ලියමු. මුලින්ම උඩින්ම තියෙන ත්‍රිකෝණය මම ගන්නවා. එයා ACD ත්‍රිකෝණය හා BCD ත්‍රිකෝණය සලකමු. BCD හරි. ACD ත්‍රිකෝණයයි BCD ත්‍රිකෝණය සලකමු. කාරණු කාරණා ටික ලියන්න. CA සමානයි CB. CA සමානයි CB හේතුව ලියමු. බාහිර ලක්ෂයේ සිට වෘත්තයට ඇඳි ස්පර්ශක දිගින් සමාන වේ. බාහිර ලක්ෂයක සිට වෘත්තයට ඇඳි ස්පර්ශක දිගින් සමාන වේ. ඔයාලට මේ කාරණාව මුලින්ම ලියලා මේ දෙන්න ලියන්නත් පුළුවන්. ඒ කියන්නේ බාහිර ලක්ෂයක සිට වෘත්තයට ඇඳි ස්පර්ශක දිගින් සමාන නිසා CA සමානයි CB කියලා ලියා ගන්නත් පුළුවන්. right. ඊළඟ මෙයා මේ කෝණ දෙන්න සමානයි. කාරණාව ලියලා මම කරුණු ටික ලියන්නම්. කෝණ ටික. මොකද කාරණාව? කේන්ද්‍රයයි බාහිර ලක්ෂයයි යා කරන රේඛාව. මොන කාරණාව ලියන මම වෘත්තයක කේන්ද්‍රයයි බාහිර ලක්ෂයයි යා කරන රේඛාව ස්පර්ශක අතර කෝණය සමච්ඡේදනය කරන බැවින් ස්පර්ශක අතර කෝණය සමච්ඡේදනය කරන බැවින් මෙන්න මේ කෝණ දෙන්න සමාන වෙනවා. මේ කෝණයයි සමානයි. අපි ගත්තා ස්පර්ශක සමානයි කියලා. right. උඩින් තියෙන කෝණය ලියනවා DCA කෝණය. එහෙනම් DCA කෝණය සමානයි මෙයා BCD. එයා BCD කෝණයට. right. තව කාරණාවක් ලියන්න පුළුවන් අපිට. එකක් තමයි මේ පොදු පාදය. CD සමානයි CD. එයා පොදු පාදය. right. දැන් අංග සම කරන්න ත්‍රිකෝණ දෙන්න. අපි ගත්ත ත්‍රිකෝණ දෙන්න මෙන්න. ACD ත්‍රිකෝණයේ අංග සමයි. ACD ත්‍රිකෝණයේ අංග සමයි. ඊට පස්සේ BCD ත්‍රිකෝණය. හේතුලියන් පාදයයි කෝණයයි පාදයේ අවස්ථාව. right. පොඩි දෙයක් තියෙන ඊට පස්සේ
පේනවද තියෙන AD හොයාගන්න මේකේ AD. AD කියන්නේ ස්පර්ශකයයි කේන්ද්‍රයට යා කරපු එකනයි අරුවට පස්සේ තමයි AD ඉන්නේ. AD සමානයි එයාට ගැලපෙන මේ පැත්ත එක්කෙනා හොයාගන්න ස්පර්ශකයයි කේන්ද්‍රයට යා කරපු එකනා ඒරියට පස්සේ ඉතිරි වෙනවා BD. AD සමානයි BD හේතුව පරාංගල දාන්න අංග සම ත්‍රිකෝණවල අනුරූපාංග. right. වීඩියෝ නතර කරන්න මෙතනින්. එහෙනම් ඔන්න ඔයාලට ඉතිරි 22 දෙකක් හදන්න වැඩ තියෙනවා ගොඩක්. සිලබස් එක හැකි ඉක්මනින් ඉවර කරා ගන්නවා. තව දවස් කොහොමද දෙසැම්බර් මාසෙ ඉවර වෙන්න ඉස්සලා දෙසැම්බර් මුල් සති දෙක ඇතුළත ඉවර කරන්න බලනවා. එදා ඔයාලට වැඩ තියෙනවා කරන්න. හැකි ඉක්මනින් ඉවර කරන්න. මම මේ ඊට පස්සේ ඊළඟ අභ්‍යාසයටත් ඕනේ වීඩියෝ ගෙනලා තමයි පිළිතුරු වීඩියෝ දෙන්නේ. ගැටලු තැනක් තියෙනවා නම් නොතේරිච්ච තැනක් තියෙනවා නම් පණිවිඩයක් දෙන්න කියලා දෙන්නම්. හරි. එහෙනම් හෙට දවසේ හරි තව දවසකින් හරි දවසක් කළා අපි ඊළඟ වීඩියෝත් එක හම්බ වෙනවා. right. එහෙනම් ගිලෙන්න හැමෝටම තෙරුවන් සරණයි.